සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාක්‍ය තනංජිල්ල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සංචාරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ. ගිනිගත් නෞකාව මුහුදුපත් වීමේ අවදානමක නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම නතර කෙරේ. ණය ගනුදෙනුකරුවන්ට සහනයක් දෙන්නයි බැංකුවලට මහ බැංකුවෙන් දැනුම් දීමක්. පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට. චීනෙන් නව කුරුළු උණක්. ලබන 7 වනදා සඳුදා දක්වා පනවා තිබූ සංචාරණ සීමා එළඹෙන 14 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවරගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද සිට එක් දිනකට පමණක් වළංගු විශේෂ ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය 21 වෙනිදා පැන වූ සංචරණ සීමා එළැබෙන 7 වෙනිදායි අවසන් වීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් එම සංචරණ සීමා මෙම මාස 14 වෙනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දිවයිනට පනවා ඇති සංචරණ සීමාවන් අද දිනේත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් අද දිනේත් කොළඹ නගරය ආශ්‍රිතව දැකගත හැකි වූයේ දැඩි රථවාහන තදබදයක්. මෙහේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද සිට එක් දිනකට පමණක් වළංගු විශේෂ ස්ටිකරයක් අද දිනේ සිට හඳුන්වා දුන්නා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සංචරණ සීමා කාලයේ එකම වාහනයක් නැවත නැවත පරීක්ෂා කිරීමේදී ඇතිවන ප්‍රමාදය සහ තදවදය අවම කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර එක් ස්ථානයකදී අදාළ ස්ටිකරය අලවන අතර එය ඇලවීමෙන් පසු එම දිනට පමණක් අදාළ වාහනයට ගමන් කිරීමේ හැකියාව හිමි වනවා. සංචාරණ සීමා බලපෑමට කාලය තුල සංචාරණය වීමට අවසර තිබෙන අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ වෙනත් ආයතනවල ලබා දීලා තියෙන ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අවභාවිත කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේත් සෑහෙන වාහන ප්‍රමාණයක් මේ මාර්ග බාධක වලින් හරවලා ආපසු යවලා තියෙනවා. අද දවසේත් සෑහෙන වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුල්ලා තියෙනවා. ඒවා බොහෝ දුරටම 100%ක්ම වාගේ අත්‍යවශ්‍ය සේවා සහ ඒ වගේ සේවය කරන සේවකීන් බව තමයි පෙනී තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමට. කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතාවයක් ඇතිවන අවස්ථාවලදී නැවත නැවත පරීක්ෂාවන් සිදු කිරීමට ඉඩකඩ ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ආශ්‍රිතව විශේෂයෙන්ම ගල්කිස්ස, කොහුවල, නුගේගොඩ, වැල්ලම්පිටිය, බත්තරමුල්ල, කැලණිය, පෑලියගොඩ, වත්තල, ජායල මෙම ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. කෙසේ නමුත් එක් ස්ථානයකදී පරීක්ෂා කර ස්ටිකරය ඇලවූ පමණින්ම දෙවන ස්ථානයකදී පරීක්ෂා නොකිරීමේ තත්ත්වයක් දා වෙන්නේ නැහැ. අවශ්‍ය වුවොත් පරීක්ෂා කිරීමකට ලක් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මුල් අවස්ථාවේදී ස්ටිකරය ඇලවූ පසු ඔවුන්ට පරීක්ෂා කිරීමකින් තොරව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා.
කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට සම්පූර්ණයෙන් මුහුදුබත් වීමේ අවධානමක පවතිනවා. එමෙන්ම නෞකාවෙන් තෙල් විසුරුමක් සිදු වුවහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ. නෞකාව මුහුදුබත්වීමට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබූ අතර ඒ අනුව ගැලවුම්කාර සමාගමක් විසින් අද උදෑසන සිට එම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා. එමෙන්ම ඒ සඳහා වන පහසුකම් සැලසීම වෙනුවෙන් නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක්ද අද පෙරවරුවේ පිටත් කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමේ ටග්යාත්‍රා මගින් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබූ නමුත් නෞකාවේ පිටුපසින් නෞකාව තුළට ජලය කාන්දු වී නෞකාව ගිලෙමින් පැවතීම හේතුවෙන් මේ වන විට එය ගැඹුරු මුහුදට රැගෙන යාමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බවද වාර්තා වනවා. එමෙන්ම යම් හේකින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූහොත් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා ඇතැයි නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මේ වන විට ගිලමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් යම් කිසි තෙල් විසිරුමක් සිදුවුවහොත් එය පාලනය කිරීම සඳහා විසිරුම්කාරක ඉසීමේ පහසුකම් සහිත විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා නෞකාව ඒ ආසන්නයට යොමු කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ නෞකාවෙන් තෙල් විසිරුමක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා සූදානම් බවයි. අපි කලිනුත් කිව්වා මේ නැවේ විය හැකි අවස්ථා දෙකක් තියෙන. එක්ක තෙල් සම්පූර්ණයෙන් ගිනියලා එක්ක තෙල් ටික තියෙන්න පුළුවන්. තෙල් ටික තියෙනවා නම් අපි ඒකට ආරක්ෂාකාරී පියවරවල් මේ වෙනකොට අරගෙන තියෙනවා. තෙල් පැල්ලමක් ආවොත් කොහෙටද යන්නේ? ඒකට ගත යුතු පියවර මොනවද? ඒ ඔක්කොම සම්බන්ධීකරණය කරලා සියලුම ආයතන ටික මේ වෙනකොට ඒක රාශි වෙලා සමස්තයක් විදිහට කටයුතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉන්දියාවෙන් ඇවිල්ලා තිබෙනවා වෙරළ ආරක්ෂක බලකායෙන් නෞකා ඔවුනුත් අරගෙන වෙලා තියෙන මේ තෙල් විසිරුම් වැළැක්වීම උපකරණ. ඉතින් ඔවුන්ගේ අනිවාර්යයෙන්ම උපකාර ගන්න බලාපොරොත්තු වෙනවා අවශ්‍යතාවයක් සිද්ධ වුණොත්. ඒකේදී අපිට මේක බලාපොරොත්තු වෙනවාද මේ වගේ අවදානමක් කළමනාකරණය කරගන්න පුළුවන් සම්පත් සමුද්‍රීය පරිසර අධිකාරියට එකතු කරගන්න. ඇත්තටම අපි දැනටමත් සාකච්ඡා කරමින් හිටියේ. අපි නාවක මර්මස්ථානයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ අභියෝගයන්ට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනි. අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා, අපිට යම්කිසි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි දිනු කරගන්න තව ගොඩක් ප්‍රවණතාවය තිබෙනවා. ඉතින් අපි ඇත්තටම මේ දේ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව තමයි දැන් හොඳම අවස්ථාව. ඒතර මේක හොඳ වෙලාව රටට අපිට ගැළපෙන විදිහට එක හදාගන්න. ගත වූ පැය 24 තුළදී නව කොවිඩ් ආසාදිතින් 2877ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,89,241ක් දක්වා ඉහළ ගියා. මේ අතර ෆයිසර් එන්නත් මිලියන 5ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ අනුව එම එන්නත්වල පළමු තොගය ජූලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2877 දෙනා අතරින් 2845 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයන් වන අතර විදේශයන්හි සිට පැමිණි 32 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. ඊයේ දිනේදී මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 654ක්. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 646ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයන් 281 දෙනෙකු හඳුනා ගැනුණා. යම් ප්‍රතිශතයකට ඔක්සිජන් අවශ්‍යතාවය අනිවාර්යයෙන් තියෙනවා. අපිට ලැබිලා තියෙන දත්ත අනුව මීට පෙර කාලවලට සාපේක්ෂව මෙහි අවශ්‍යතාවය වැඩි බව තේරුණ නිසාම ඒ අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීමේ කටයුත්ත තීව්‍ර කරලා තියෙනවා. ඒ අවශ්‍ය කරන සෑම ස්ථානයකටම ලබා දිය යුතු ඔක්සිජන් සිලින්ඩර්, ඔක්සිජන් සැපයුම් වෙනත් මාර්ග තියෙනවා. විවිධ ආකාරයෙන් අපි ඒ ඔක්සිජන් ලබා දෙනවා. ඒ සියල්ල වැඩි කිරීමට කරගෙන යනවා. මේ මොහොත වෙන විට ඔක්සිජන් සැපයීමේ අඩුවක් හෝ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමට නොහැකියාවක් මතුවෙලා නැහැ. ඒ සියල්ලට අවශ්‍ය කරන අමතර තොග සෞඛ්‍ය අමාත්‍ය සතුව තියෙනවා. ඒ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. රාජ්‍යයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව 1527ක් වන බවයි. ඒ අනුව ඊයේ දිනේ කොවිඩ් මරණ 43ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඊයේ දින තුල පමණක් එක් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. එම මරණ අතරින් නිවසේදී මරණ 7ක් වාර්තා වී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය සංඛ්‍යාව 36ක්.
මේ අතර ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්ද්‍ර මහතා පවසන්නේ ඒ සඳහා දැනට ස්පුට්නික් එන්නත ලබා දෙන පුද්ගලයන්ගේ රුධිර සාම්පල ලබා ගනිමින් ඔවුන්ගේ ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කෙරෙන බවයි. ඒ සඳහා වන සාම්පල එක් රැස් කිරීම ආරම්භ කළ බවද ඒ මහතා පැවසුවා. අදාළ පර්යේෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ද එසේ නැතිනම් දෙවන මාත්‍රාවක්ද ලබාගත යුතුද යන්න නිශ්චිතව තහවුරු කළ නොහැකි බවයි ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 25496ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,62,218ක් ලෙසයි. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මෙරටට චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් එන්නත් මෙරටට ගෙන්වූදා සිට එන්නත්කරණය ආරම්භ කළේ නම් වර්තමානයේ දක්නට ලැබෙන වසංගත තත්ත්වය වළක්වා ගත හැකිව තිබූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරනවා. ඒ අද පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් චීන රජයෙන් අපිට මාර්තු මාසේ මුල ලක්ෂ 5ක් ආධාර හැටියට ලැබුණා. නමුත් අවාසනාවට වගේ මේ රටේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මේ අපේ ගබඩාවල තිබිච්ච මේ ලක්ෂ 5 මැයි මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දෙනකම් මේක පාවිච්චි කරන්න බැරි වුණා. ලංකාවට මේ එන්නත ගෙනල්ලා ගබඩාවේ තියෙන කාලය තුලදී මේ මිනිස්සුන්ට මේ පිළිබඳ මැව්වේ ඊටාම භයානක පින්තූරයක්. නමුත් අවසානයේදී මේ හේතුව නිසා මේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට කලින් අනුමැතියක් දීලා මේ රටේ භාවිතා කරන්න මුල් තැනගත්ත විශේෂඥයෝ සියලු දෙනාම පස්සට අඩි දෙකක් ගත්තා. ඔබට කියන්න ඕනේ මේ විශේෂඥ කමිටුවම ස්පුට්නික් එන්නතටයි ඇස්ට්‍රාසෙනිකා එන්නතටයි අනුමැතිය දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්න කලින්. ඒ නිසා අවුරුද්දට කලින් ලක්ෂ 5ක් මිනිස්සුන්ට එන්නත් දෙන්න තිබිච්ච අවස්ථාව මේ වැරදි මිත්‍යා මත ප්‍රචාරය කිරීම නිසා ලංකාවේ නැති වුණා. මේ ලක්ෂ 5 අපි එදා ගැහුවා නම් එහෙමනම් මිලියනයකට අපි අවුරුද්දට කලින් එන්නත් කරගන්න තිබ්බා. අපි අවුරුද්දට කලින් මිලියනයක් ලංකාවේ මිනිස්සු එන්නත් කරා නම් අද මේ තියෙන ව්‍යසනය අපේ ලංකාවේ තියෙන්නේ නැහැ. අප සයිනෝෆාම් ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. සමස්ත හැටියට මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීම සඳහා එහි මිලදී ගැනීම කරන පළවෙනි මිලියනය චීනය අපට දැනුම් දීලා තියෙන ඔය නිෂ්පාදන සමාගම ජූනි මාසේ 6 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඊළඟ මිලියනය ජූනි මාසේ 9 වෙනිදා නිදහස් කරන්න පුළුවන් කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ ඊළඟ දවස් 10 තුල අපිට චීන සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අපේ රටට ලැබීමට නියමිතයි. ඒත් එක්කම රුසියානු ස්පුට්නික් එන්නත අප බලාපොරොත්තු වෙමින් සිටිනවා අද හෝ හෙට දිනේදී උන්ගේ ඊළඟ මාත්‍රා ප්‍රමාණය කොපමණක්ද සහ කවදද ලැබෙන්නේ කියන කාරණය අපිට දැනුම් දෙයි කියලා. ඒ වගේම තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ ෆයිසර් ආයතනයත් සමගත් අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. උන් අපිට දැනුම් දීලා තියෙනවා මේ වසර තුල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් අපේ රටට ලබා දෙනවා කියලා. එහි පළවෙනි කොටස හැටියට ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයක් ජූලි මාසේ අපේ රටට ලැබෙන්න නියමිතයි. ඒ වගේම තමයි අප මේ වෙනකොටත් චීනයේ නිෂ්පාදනය කරන අනිත් ප්‍රධානම එන්නත වෙන සිනෝවැක් එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා කරලා තියෙනවා. ඒ පිළිබඳව යම් අවබෝධයකට ඇවිල්ලා තියෙනවා. එන්නත ලබා ගැනීමට පමණක් නෙමෙයි ඒ සිනෝවැක් එන්නත ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සඳහා අප මේ වෙනකොට වැඩ කටයුතු යොදලා තියෙනවා. ඉතින් අපි හිතනවා තවත් සති කිහිපයකින් ලංකාව තුළ සිනෝවැක් එන්නතත් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. චීනයේ නිෂ්පාතිත සිනෝවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වුණා. චීනයේ නිෂ්පාදිත සිනෝවැක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්ධන එන්නත එයයි. එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීමට පෙර දැනටමත් රටවල් රැසක් භාවිතයට ගනු ලබනවා. මේ අතර ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයේ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා. මෙල්බර්න් නුවර පැතිරයමින් පවතින නව කොවිඩ් ප්‍රභේද පාලනය කිරීම සඳහා මෙම පියවරගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත්තේ. මේ හේතුවෙන් මෙල්බර්න් නුවර වැසියන් මිලියන 5කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව නවසීලන්ත සංචාරකයන්ට හැර සෙසු සියලු රටවල සංචාරකයින් පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශ ආශ්‍රිතව දැඩි සීමාවන් පැනවීමටද පියවරගෙන තිබෙනවා. මේ අතර ඉන්දියාව කොවිඩ් මර්ධන එන්නත් අපනයනයෙන් අතර කිරීමෙන් ලොව රටවල් 91කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඒ හේතුවෙන් එම රටවලට කොවිඩ් වසංගතයත් සමඟ යථා තත්ත්වයට පත්වීමට පවතින අවස්ථාවද ගිලිහි යන බවයි. අප්‍රිකානු රටවල් වල මේ වන විටත් එන්නත ලබාදී ඇත්තේ සිය ජනගහනයෙන් 100%කටත් අඩු පිරිසකට බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ලෝකයට මේ වන විට පවතින එකම විසඳුම එන්නත් කරනේ පමණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනයට පැන වූ සංචරණ සීමා ඉවත් කිරීමට ඊස්රායිල් රජය තීරණය කර තිබෙනවා. මේ වන විට ඊස්රායිලේ වයස අවුරුදු 51 වූ පුද්ගලයන් 90%ක් කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වසර ආරම්භයේදී දෛනිකව ආසාදිතයන් දසදහසක සංඛ්‍යාවක් වාර්තා වූ ඊස්රායිලයේ අද දිනේ තුල හඳුනාගෙන ඇත්තේ නව ආසාදිතයන් 90 දෙනෙකු පමණයි. ඒ රටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ඇති නමුත් ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 340ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සංචාරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත් වූ තෝරාගත් පවුල් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව අද සිට ලබා දීම ආරම්භ කෙරෙනවා. රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම සංචාරණ සීමා හේතුවෙන් ජීවනෝපාය පවත්වාගෙන යා නොහැකි පවුල් වෙතද මෙම දීමනාව හිමිවනවා. එක් පවුලක් වෙනුවෙන් එක් දීමනාවක් හිමිවන අතර සෑම මසකම 7 වනදා ගෙවනු ලබන සමෘද්ධි දීමනාවට අදාළ හිඟ මුදලත් සමග මෙම 5000 දීමනාව ලබා දෙනු ඇති. මේ සඳහා රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සේමසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේද නිවේදනයක් නිකුත් කරමින් රුපියල් 5000 දීමනාව හිමිවන පවුල් වර්ගීකරණය කර ඇති ආකාරය දක්වා තිබෙනවා. ඒ අනුව ඌන පූර්ණ ගෙවීම් මත රුපියල් 5000 හිමිවන පවුල් සානුකම්පිත දීමනාව හිමිවන පවුල් සහ දීමනාව සම්පූර්ණයෙන්ම හිමිවන පවුල් ලෙසයි එය වර්ගීකරණය කර ඇත්තේ. එහිදී වැඩිහිටි දීමනාව ගොවි විශ්‍රාම වැටුප්, දීවර විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර ලැබෙන පුද්ගලයන්ට එම දීමනාවට ඉතිරි මුදල් එක්කර 5000 දක්වා ගෙවීම සිදුවනු ඇති. මධ්‍යම රජයෙන් ගෙවන අනෙකුත් දීමනා නොලැබී සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වකුගඩු දීමනාව යන එක් දීමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවුන්ට පමණක් සුවිශේෂී වනසේ රුපියල් 3000ක සානුකම්පිත දීමනාවක්ද ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. රුපියල් 5000 දීමනාව කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද අදහස් පළ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ රුපියල් 5000 අදාළව සුදුසුකම් ලැබපු 4,86,845ක් පවුල් වශයෙන් අපි අඳුනගෙන තියෙනවා. මෙයින් සමෘද්ධිලාභී අපි අඳුනගෙන තියෙනවා 53029ක්. ඒ වගේම අඩු ආදායම්ලාභීන් 23620ක් අපි අඳුනගෙන තියෙනවා. අද ආරම්භ කරන්නේ සමෘද්ධිලාභීන් සඳහා වන ඒ රුපියල් 5000 දීමනාවේ ගෙවීමේ කටයුතු. ඒ නිසා මේ සුදුසුකම් ලබන පුද්ගලයන් අනවශ්‍ය කලබලයකින් තොරව තමන්ගේ නිවෙස් වල රැඳී සිටින්න. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ආබාධිත වැඩිහිටි සහ වකුගඩු රෝගී දීමනාව හිමි පුද්ගලයන්ට තමන්ගේ නිවෙස් වලටම ගොස් ඒ රුපියල් 5000 දීමනාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් බලපෑම් එල්ල වී ඇති ආදායම් මාර්ග අහිමි වූ දීවරයන්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමේ වැඩපිළිවෙලද අද දිනේ ආරම්භ වුණා. ඒ අනුව එවැනි දීවර පවුල් 8500කට බලපෑම් එල්ල වී ඇති බවට හඳුනාගෙන ඇති බව දීවර දෙපාර්තමේන්තුව පවසනවා. COVID-19 වසංගතය තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගණදෙනුකරුවන්ට සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකු වෙත දැනුම් දීමක් සිදු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ COVID-19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදු කර ඇති බවයි. පවතින තත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම් දීම සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා. ඒ අනුව ලබා දිය යුතු සහනයන් සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවලට නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2021 වසරේ මැයි මාස 15 වන දින සිට සක්‍රිය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොලිය යන කොටස් දෙකම අය කර ගැනීම අගෝස්තු 31 වනදා දක්වා කල් දැමිය යුතුයි. අක්‍රිය ණය පහසුකම් සඳහා වන සියලු අය කර ගැනීමද අගෝස්තු 31 වනදා දක්වා කල් දැමිය යුතු බවයි දැනුම් දී ඇත්තේ. එමෙන්ම ලක්ෂ 5ට අඩු චෙක්පත්වල වළංගු කාලය ජූනි 30 වනදා දක්වා දීර්ඝ කර ඇති අතර කෙටිකාලීන චක්‍රීය ණය පහසුකම් පියවීම සඳහා අගෝස්තු 31 දක්වා අවස්ථාව ලබා දිය යුතු වනවා.
එම සහනයෝජනා ක්‍රම සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් ජූනි 21 වන දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුව වෙත දැනුම් දී ඇත්තේ ජූනි 1 වෙනිදායින් පසුව වුවද පිළිගත හැකි හේතුවක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් බාර ගන්නා ලෙසටයි. LTTE ත්‍රස්ත සංවිධානය සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේලා ඇතුළු 34 දෙනෙකු ඝාතනයට ලක් වූ අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 34ක් ගත වී තිබෙනවා. නම සිහි කරන විටදී පවා සංවේගය උපදවන්නා වූත් අතීතය දෙස බලන විට සාහසික සිදුවීමක ඡායා අවුලුවන්නා වූත් අරන්තලාව එහි යන එන හැමගේ දෙනෙත කඳුලින් පුරවන්නට තරම් සංවේදී මතකයක් බවට පත්වෙලා අදට වසර 34ක්. 1987 වසරේ ජූනි මස 2 වැනිදා අම්පාර මහා විහාරයේ ඉන්ද්‍රසාර හිමියන් සහ ධර්මාරාම හිමියන් ප්‍රධාන සංඝරත්නයේ 43 නමක් කැලණිය රජමහා විහාරයේ බලා පිටත් වුණා. ඒ අතර පුංචි සාමණේරයන් වහන්සේලාද වුණා. එවන විටත් කොටි ත්‍රස්තවාදයේ රටපුරා ගිනිදැල් අවුලුවන සමයක්. එදා මෙකී අමිහිරි මතකය ඇති කරන්නටත් එකී කුරිරු ත්‍රස්තවාදයේ හේතු වුණා. භික්ෂූන් වහන්සේලාගේ ගමන අතරතුර නුවර තැන්න ගම්මානයේදී LTTE ත්‍රස්ත සංවිධානයේ සන්නද්ධ ත්‍රස්තවාදීන් 20 දෙනෙකු විසින් පාලු මාවතේ ගමන්ගත් බස් රථය නවත්වන්නට වුණා. පසුව අරන්තලා වනාන්තරයට එම බසය පදවන ලෙසට බස් රියදුරාට නියෝග කළා. ඒ වන විටත් යම්කිසි නපුරක් සිදුවන්නට යනවා යයි බියසිතූ පුංචි සාමණේරයන්න් වහන්සේලා අරන්තලා වනය සිසාරා විලාප තබන්නට වුවත් එය ඇසුණු කිසිවෙක් එකී වන මැද සිටියේ නැහැ. ගණ කැලෑවේ ඇතුළටම ගොස් බස්රථය නැවැත් වූ මොහොතේදීම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බසයේ සිටි භික්ෂූන් වහන්සේලාට වෙඩි තබන්නටත් කඩු සහ පිහිපාරින් කපා කොටා මරා දැමීමටත් පටන් ගත්තා. විලාපය එක හඬින් නැගිද්දී බසය සැනකින් ලේවිලක් බවට පත් වූයේ ත්‍රස්තවාදයේ ක්‍රූරත්වය ලොවට පසක් කරමින්. අදට මේ ඛේදනීය සිදුවීමට වසර 34ක්. නිහඬ නිසල අරන්තලා වනමැද මෙකී සිදුවීම සිහිපත් කරමින් ඉදිකළ ස්මාරකය අදටත් ඈත සිට දකින විට පවා සංවේගය උපදවන්නේ මිනිසා ඒ තරම් සංවේදී සත්වයෙකු බව ඉස්මතු කරමින්. නමුත් මෙකී අපරාධය සිදු කළ කොටි ත්‍රස්තවාදීන් මිනිසුන් විය හැකිද. අවසානයේ ඔවුන් ලද දෙයකුමක්ද. එදා මෙම සිදුවීමෙන් අපවත් වූ භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හැකිවේවයි අප ප්‍රාර්ථනා කර සිටිමු. උගතමනා ශිල්පයමයි මතු රැකිනා යන්න අප හැමෝටම කුඩා කල සිට අසා පුරුදු වතනක්. දැන් අපි මේ කියන්නේ උගතමනා ශිල්පෙන් ජීවිත ගණනක් රැකගත් දියණියකගේ අපූර්ව කතාවක්. ටිලි ස්මිත් එදා අවුරුදු 10ක පුංචි ගෑනු ළමයි. ඒත් එදා එයා කළ දෙනම් පුංචි නැහැ. එංගලන්තයේ බකින්හැම්ෂයර් නුවර ජීවත් වුණු ටිලි ස්මිත් ඩෙනිස් හිල් පාසලේ ඉගෙනුම ලැබෙමින් සිටියේදී ඇගේ භූගෝල විද්‍යා ගුරුතුමා එදා පාඩම විදිහට සුනාමි අනතුරු ගැන උගන්වමින් සිටියා. ටිලිට නම් භූගෝල විද්‍යාව ටිකක් කම්මැලි පාඩමක්. ඒත් වීඩියෝ පටමගින් ඇගේ ගුරුතුමා මේ සුනාමි අනතුරු ගැන උගන්වන්නට උණු නිසාම ටිලි වෙනදටත් වඩා උනන්දුවෙන් පාඩම අහගෙන හිටියා. ඒ විතරක් නෙමේ, ඒ හැම දෙයක්ම හොඳින් ධාරණය කරගත්තා. ඊට සති දෙකකට පසුව එළැඹුණු නත්තල් නිවාඩුව ගත කරන්න තායිලන්තයට යන්න ටිලිගේ අම්මයි තාත්තා තීරණය කළා. ඒ 2004 වසර. ටිලි ඇගේ සහෝදරිය හෝලි සහ ඔවුන්ගේ මව්පියන් නත්තල් දිනට පසුදින තමන් ලැගුම්ගත් තායිලන්ත සංචාරක හෝටලේ අසල වෙරළට ආවේ නිවාඩුවේ සුන්දරම අවස්ථාව වෙරළ තීරයේ ගත කරන්න. ඒත් මුහුද එදා හරිම වෙනස්. පෙනකැටි සහිත රැල්ල ටිකෙන් ටික ඈතට යන්න වුණා. වෙරළේ වැලිතලාව ටිකෙන් ටික පෑදෙන්නට වුණා. මේ වෙනස එදා වෙරළේ සිටි කාටවත් නොතේරුණත් ඒ වෙනස පුංචි ටිලිගේ මතකය අවුස්සන්නට වුණා. ඇයට මතක් වුණා ඇය මීට සති දෙකකට කලින් පාසලේදී ඉගෙනගත් භූගෝල විද්‍යා පාඩම. එදා පාඩමෙන් තම ගුරුතුමා කියාදුන් සුනාමියක පෙරනිමිති ටිකෙන් ටික පුංචි ටිලිගේ ඇස් පනා පිට දකින්නට තිබුණා. ඇත්තෙන්ම ඒදෙන් විශ්මයට පත්වුණු පුංචි ටිලී කළේ
වෙරලෙන් දුවන්න සුනාමියක් කියා මහ හයියෙන් කෑගහපු එක. ටිලිගේ අම්මයි තාත්තයිත් පුදුම වුණා ටිලිගේ මේ හැසිරීමට. අන්තිමේ ටිලි සාර්ථක වුණා. ඇගේ කෑගැසීම නිසා සුනාමියක් ගැන ඉව වැටනු මිනිසුන් සිය ගණන වෙරළ තීරයෙන් ඈත් වුණා. ටිලි සහ පවුලේ අයත් දිවි බේරාගත්තා. මේ සිදුවීම ගැන එදා බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා. අවසානයේ තමා උගත් පාඩමින් ටිලි ජීවිත ගණනක් බේරාගත් වීරවරියක් බවට පත් වුණා. ඒ නිසාම අදටත් ටිලි ගැන බොහෝ දෙනෙක් කතා වෙන්නේ ඇය වෙරලේ සුරදුවක කියයි. අවධානය විදෙස් පුවත් වෙත. නැගෙනහිර චීනයේ ජියංසු පළාතෙන් ලොව පළමු වරට වාර්තා වූ නව කුරුළුණු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර චීනයේ ජියංසුහි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුට H1N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා. ඒ අනුව H1N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගයා ඔහු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයේ ජියංසු පළාතේ ෂෙන්ජියැන් නගරයේ පදිංචිව සිටි මෙම පුද්ගලයාට අප්‍රේල් 23 වන දින උණ වැනි රෝග ලක්ෂණ ඇති වූ අතර ඔහු අප්‍රේල් 28 වන දින ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ජාන විශ්ලේෂණය අවසන් කිරීමෙන් පසුව ඔහුට H1N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවටයි පසුගිය මේ 28 වන දින තහවුරු කරගෙන ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර ඇත්තේ කුරුල්ලන් අතර H1N3 වෛරසය අඩු ව්‍යාධිජනක බැවින් එය මාරාන්තික නොවන බවයි. දිනක සටහන් නිවාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූනි 3 වැනිදා මුද්‍රිත මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර මුද්‍රිත මාධ්‍ය නිදහස් දිනය ජූනි මාස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ගමනාගමන මාධ්‍යයක් ලෙස බයිසිකලය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පාපැති තරඟකරුවන් වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර පාපැති දිනය ජූනි මාස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. සුප්‍රකට ගීත රචකයෙකු ගුරෝරයෙකු මෙන්ම ආගමික සමගිය වෙනුවෙන් කටයුතු කළ පන්සලේ පියතුමා හෙවත් මර්සලීනු ජයකොඩි පියතුමා උපත ලබා ඇත්තේ 1902 වසරේ ජූනි මාස 3 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.